තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂූන් නාලිකාව ඔස්සේ මම ඔබ සියලු දෙනාට පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙනවා. ස්වභාවයෙන්ම විවෘත වන තෙවිනි ඇස ගැන ඔයාලට අපගේ ප්‍රායෝගික අත්දැකීම් තුලින් සමාජීය අත්දැකීම් තුලින් කියලා දෙන්න. එතකොට මේ ලෝකයේ තුල මේ අපේ කෝටි 700ක් විතර ජනකායක් ඉන්නවා කියලා මේ වර්තමාන පෘථුවිය තුල අපේ මේ ලෝකයේ තුල ඉන්නවා කියලා මිනිසුන් සංඛ්‍යාව සඳහන් වෙලා තියෙනවා. එතකොට මේකෙන් මේ ලෝකයේ තුල මේ බටහිර රටවල් වලට වඩා ආධ්‍යාත්මික පැත්තක නැඹුරු බව තියෙන්නේ. ඒ වගේම ආධ්‍යාත්මික ලෝකයකට විශේෂයෙන්ම ප්‍රවේශය ගන්න පුළුවන් ප්‍රදේශයක් හැටියට ඒ වගේම කලාපයක් හැටියට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ මේ තියෙන ආසියා කලාපය. ඒ කියන්නේ පෙරදිග කලාපය. ඒකිනුත් මේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඒ වගේම මියන්මාරය, තායිලන්තය, බුරුමිය වගේ මේ බෞද්ධ රටවල් ආශ්‍රිතයි. ඒ වගේම මේ යෝග භාවනාවල්, ඒ වගේම ආධ්‍යාත්මික දේවල් වල යෙදෙන, ඒ වගේම බුදුදහම තියෙන තේරවාදී වේවා, මහායාන වේවා, තන්ත්‍රයාන වේවා, මේ වගේ නොයෙකුත් විදියට තියෙන කලාප විදියට මේ අපි ඉන්න මේ ආසියානු කලාපය හඳුන්වන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ජන කොට්ටාස කෝටි 700ක් විතර ඉද්දී විවිධ වර්ගයේ ජන කොට්ටාස ඉද්දී මේ මුළු ජන කොට්ටාස අතරින් මේ ආසියාවට ප්‍රධාන තැනක් හම්බ වෙනවා. ඒකෙනුත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මධ්‍යම ප්‍රදේශය තුල. ඒ කියන්නේ මේ ඉන්දියාව, ලංකාව වගේ රටවල් තුල මධ්‍යම ප්‍රදේශය තුල ඉපදීම දුර්ලභයි කියලා අපිට ත්‍රිපිටකය තුල දේශනා කරලා තියෙනවා. ඒකට හේතු තියෙනවා. මොකද මේ වගේ දුර්ලභ කලාප තුල අපිට ආධ්‍යාත්මික ශක්තියින් දියුණු කරන්නත්, ඒ වගේම ආධ්‍යාත්මිකත්වය ගැන කතා කරන මිනිසුන් සිටිනවා මේ පරිසරවල් තුල. අදටත් සිටිනවා. ඉන්දියාව තුල බැලුවත්, හිමාලය තුල බැලුවත්, ඒ වගේම අපිට බුරුමය තුල විවිධ මේ අපේ ආසියා කලාපේ තියෙන රටවල් සමහරක් වෙලාවට ආර්ථිකයෙන් මේ පැත්තෙන් භෞතික පැත්තෙන් දියුණු නැහැ අද වර්තමානයේ වෙද්දී සමහරක් වෙලාවට. නමුත් ඊට වඩා මේ ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙච්ච අය සෑහෙන්න ඉන්නවා. ඉතින් මෙවැනි කලාපයක් තුල තමයි අපි ඉන්නේ. ඉතින් අපි ඇත්තටම භෞතිකව දියුණු නැතුණත් භෞතික දියුණුව අවශ්‍යයි. ඒක වර්තමානයේ වෙද්දී විවිධ හේතුන් මත, දේශපාලනය මත, ඒක වෙනම මතිමතාන්තර දේවල් මත ඒක විනාශ වෙලා තියෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික දියුණුව කියන එකට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඒක පාරම්පරික වශයෙන්. නමුත් එක ගුරුවරුන්ගේ දෝෂ මත වෙනස් වීම වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැතුව වර්තමානයේ වෙද්දී මේ කලාපය තුල මේ ආධ්‍යාත්මික කියන දේ හරි වචනේ හරි රැඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කලාපවල වලට වැඩි වශයෙන් ඒකනු ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ආඥාව පරිදි බුදුරජාණන් වහන්සේ අන්තිම මොහොතේ පිරිනවම් මංචකයේදී සක්‍රදේවේන්ද්‍රයාට තමයි බුද්ධ ශාසනය බාර දුන්නේ. ඒ වගේම බුදුදහම රඳා පවතිනවා කියලා කිව්වේ සක්‍රදේවේන්ද්‍රයාට, දෙදුලොවට අධිපතිට. ඒ චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේත්, ඒ වගේම තව්තිසාවත් කියන දෙදොලොවට අධිපති මේ සක්‍රදේවේන්ද්‍රයාටනේ බාර දුන්නේ. ලංකාවේ තමයි තේරවාදී බුදුදහම ඉතුරු කාල සීමාව අවසන් වෙන තෙක්ම, වසර 5000 වෙන තෙක්ම රඳා පවතින්නේ කියන දේ කිව්වේ උන්වහන්සේ සක්‍රදේවේන්ද්‍රයාට. ඒ ගැන සඳහන් වෙන ඔය මිලින්ද ප්‍රශ්නයෙන් පොත කියවුවොත් එහෙම, ශාසන ආයුක්ෂයේ ප්‍රශ්නය ගැන කියවුවොත් එහෙම ඔයාලට දැනගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කොටසක තමයි අපි ඉන්නේ. එතකොට මේක ඇත්තටම පුණ්‍ය භූමියක්. මේක හිතා ගන්න බැරි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු භූමියත් ඉන්දියාවේ, ඒ වගේම ලංකාවේ වර්තමානයේ මේ රඳා පවතින තේරවාදී බුදුදහමක් තියෙන මේ භූමි මධ්‍යම ප්‍රදේශය බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මේක මධ්‍යම ප්‍රදේශය හැටියට මේ ඉන්දියාව, ලංකාව තුල තියෙන ප්‍රදේශය අපිට. එතකොට මේක හිතා ගන්නට බැරි විශ්ව ශක්තිය ගැබ්වෙච්ච, ඒ වගේම ඊටමත් බලගතු පුණ්‍ය භූමි. ඒකයි ලෝකයේ තියෙන ධාතුන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ, ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ලංකා භූමිය තුල. එතකොට මෙන්න මේ වගේ පුණ්‍ය භූමියක් තුල තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මේ කියන පුණ්‍ය භූමියේ
අපිට නිරන්තරයෙන්ම භාවනාව ගැන අහන්න දැනගන්න ආධ්‍යාත්මික දේවල් ගැන දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ වගේ අය දකිනවා. දැන් මේ වගේ ස්වභාවල් බටහිර පරිසරවල තුල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පැත්ත වෙනම කාමයේ ගිජු වෙච්ච ඒ වගේ කාමයන්ට එහා කාමයන් නැවත නැවත විඳින ඒ වගේම කාමයන්ම ජීවිතය කරගත්ත ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි වර්තමානයේ මේ ආසියාවේ රටවලුත් ඒ තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඒ තත්ත්වයට පත් කරන්නත් උත්සාහ කරනවා. නමුත් ඒ රටවල් වලත් මේ ගැන හොයන අය ඉන්නවා. ඒ අය බටහිර රටවල් වල ඉඳගෙන බටහිර පැතිවල ඉඳගෙන පෙරදිගට පැමිණෙනවා. ඉතින් පෙරදිගට පැමිණිලා පෙරදිග ඒ වගේ ගුරුවරු ඉන්න, යෝගි ගුරුවරු ඉන්න, ඒ වගේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්ත, ඒ වගේම විදර්ශනා ධූරයේ දෙන භික්ෂුන් වහන්සේලා හොයන සමත භාවනාවල දෙන භික්ෂුන් වහන්සේලා ගුරුවරු මේ වගේ අයව හොයාගෙන ඇවිල්ලා ඒ කට්ටිය සමහරක් වෙලාට මේ ජීවිතයේ බටහිර රටවල් වල ඉඳලා විඳින්න පුළුවන් උපරිමාකේ විඳලා සහ විඳවීම කියන දෙකම කරලා මේ පැත්තට යොමු වෙලා එකට ජීවිතයේ ඉතුරු කාලේ මානසික සුවයෙන් සාර්ථකත්වයට පත් කරගන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ වගේ සුවිශේෂී කාලයක් තුල ජීවත් වෙන පැත්තක් තමයි අපි ඉන්නේ. ඉතින් අපි ඒ ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ. අපි පින්වන්තයෝ. ඉතින් මොන ආකාරයෙන් වුණා රට අරාජිකත්වයට පත් වුණත් ඒ පැත්තෙන් අපි පුණ්‍යවන්තයෝ. අපිට ඒ වගේ දේවල් ලැබීම, ඒ වගේ මේ වගේ ලස්සන රටක, මේ වගේ සොභාදාමක් තියෙන රටක, මේ වගේ විශ්ව ශක්තියක්, ප්‍රෞಢ ඉතිහාසයක්, මේ හැම දෙයක්ම තියෙන රටක ජීවත් වීම ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ. වර්තමානයේ කුමදේ සිද්ධ වුණත් අපේ අතීතය එහෙමයි. ඉතින් අපි අතීතයේ දේවල් උපයෝගී කරගෙන තමයි අනාගතේ දියුණු කරගන්න ඕනේ. නමුත් ඒක අපිට සිද්ධ වෙන්නේ නැහැ. එක මතිමතාන්තර එක වංචා දූෂණ මත දේශපාලනය. ඉතින් මම මේව ගැන කතා කරන්න යන්නේ. මම කැමති නෑ මේව ගැන කතා කරන්න. අපිට අදාළ දේ අනුව අද මාතෘකාව අනුව ඉතින් මෙන්න මේ දේවල් විනාශ වුණත් අපි ඇත්තටම අපේ ඉතිහාසයත් එක්ක බලපුවාම අපි ගොඩාක් ප්‍රෞಢත්වයට පත් වෙන්න ඕනේ ජාතියක්. එතකොට ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට මේ රට ගැන ලොකු ආඩම්බරයක් තියෙන්න ඕනේ. මොකද ආධ්‍යාත්මික ශක්තියින් දියුණු කරගන්න පුළුවන් හොඳම රටක් තමයි මේක. ඉතින් මෙන්න මෙහෙම රටකට ඉද්දී මේ රටේ දැන් අද අපි කතා කරන්නේ ස්වභාවයෙන්ම විවෘත වෙන තෙවෙනියස ගැනනේ. එතකොට මේ අපිට මේ රට තුල අපිට මේ රටේ අද මේ කුඩා දරුවගේ ඉඳන් දැන් අපේ ආධ්‍යාත්මික භික්ෂුන් නාලිකාව ඔස්සේ භාවනාවට යොමු වෙන කුඩා දරුවන්ගේ ඉඳන්ම කට්ටිය ඉන්නවා. එතකොට ඒක වයස් ભેදයක් නැහැ කියලා මම නිරන්තරයෙන් කියලා තියෙනවා. ඒක නිසා ඔබ දන්නවා. එතකොට මේ දේ සිද්ධ වෙනකොට මේකට හේතුවක් තියෙනවා. දැන් මේ මම කතා කරන මේ මාතෘකාවට දැන් අපි දන්නවා ඒක බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරුත් කියලා තියෙනවා මේ මං කියන්න යන කාරණාව ගැන. මේ ලංකා භූමියේ දිව්‍ය ලෝකයෙන් ඉපදෙන අය සිටිනවා. දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයෙන් මේ වගේ ලෝකවල වලින් ඇවිල්ලා ඉපදෙන අය සිටිනවා. ඒ වගේම මේ කට්ටිය එන්නේ මේ බුද්ධ ශාසනය රැක ගැනීමටත්, ඒ වගේ මේ රට ජාතිය රැක ගැනීමටත්, ඒ වගේ දේවල් වෙනුවෙන් තමයි පැමිණෙන්නේ. එතකොට මේ පැමිණෙන අයගේ සුවිශේෂී ගති ලක්ෂණ තියෙනවා. සුවිශේෂී ස්වභාවයල් තියෙනවා. ඒකින් එකක් තමයි අද මම මේ මාතෘකාව කරගෙන තියෙන්නේ. මේ තෙවෙනි ඇස විවෘත වෙන එක ගැන ස්වභාවයෙන්ම. එතකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරුවන්ගේ දේශනා YouTube එක තුල වුණා. ඔයාලා බැලුවොත් මේ දේශනාවල් වල උන්වහන්සේ කියලා තියෙන උන්වහන්සේ පැමිණියේ කොහේ ඉඳන්ද කියන එක ගැන කතා කරලා තියෙනවා. උන්වහන්සේගේ පොත්පත් ගැන කියවුවොත්, චරිතාපදාන පොත්පත් කියවුවොත් උන්වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකයේ වෙනුවෙන් රාජකාරියක් බාරගෙන ඇවිල්ලා ඒ රාජකාරිය ඉටු කරපු බව සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ වගේ රාජකාරියක් බාර දීලා ආපු ගැන සඳහන් වෙනවා. මේ විස්තර ඔයාලට ඒ පොත්පත් කියවුවොත් දැනගන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මේ දිව්‍ය ලෝකයේ ඉඳන්, ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ ඉඳන් චුත වෙලා එන අයත් ඉන්නවා. ඒ කියන්නේ දිව්‍ය ආයුෂ හරි බ්‍රහ්ම ආයුෂ හරි ඉවර වෙලා එන අයත් ඉන්නවා මනුස්ස ලෝකෙට. අපි ඇවිල්ලා නැවත මොන හරි දෙයක් කරන්න ඕනේ නැත්තම් මේ වගේ ඒ කියන්නේ අපි අපේ තව පුණ්‍ය ශක්තිය අපේ පාරමිතා එක්කහු කරගන්න ඕනේ අපේ සසර ගමන නිම කරන්න කියන මෙන්න මේ අදහස ඇතුව එන අයත් ඉන්නවා. ඒ වගේම විවිධ ඩියුටි වර්ග නැත්තම් රාජකාරී, ඒ වගේම ලංකාව වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, බුදුදහම වෙනුවෙන්, බුද්ධ ශාසනය වෙනුවෙන්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න එවන අයත් ඉන්නවා. මේ වගේ කොටස් ඉන්නවා. ඉතින් එහෙම එන අය මේ දුප්පත් පොසත්
ભેදයක් නැතුව සුදු කළු ભેදයක් නැතුව වර්ණ අවර්ණ ભેදයක් නැතුව ඒ වගේම ආයුෂ ભેදයක් නැතුව ජන බලය ભેදයක් නැතුව විවිධ ස්ථානවල ඉපදෙනවා විවිධ හේතුන් මත. සමහරක් වෙලා තමන්ගේ පුණ්‍ය ශක්තිය අනුව තමන් සංසාර කරගත්ත දේවල් අනුව ඉපදෙන ඒවාත් තියෙනවා. ඒ වගේ සමහරක් දේවල් හිතලම මේ ස්ථානෙ ඉපදෙන්න කියලා අදිෂ්ඨාන කරලා පුණ්‍ය ශක්තිය තියෙන අය බෝධිසත්වරු වගේ අය උපද්දවන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ කට්ටිය මේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ මේ දිව්‍ය ලෝකවල වලින් හරි බ්‍රහ්ම ලෝකවල වලින් හරි ආයුෂ ඉවරලා හරි නැත්තම් විශේෂ රාජකාරි බාරගෙන හරි විශේෂ ඩියුටි වගේ දේවල් බාරගෙන හරි ඉපදෙන අය මේ මනුස්ස ලෝකේ නැවත උත්පත්තිය ලැබෙනවා. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට හොඳ පින්වන්ත පවුලක උත්පත්තිය ලැබෙනවා. අපි හිතමු සාමාන්‍ය පවුලක උත්පත්තිය ලැබෙනවා. අම්මා තාත්තත් හොඳයි මේ වගේ පවුලක අම්මා තාත්තා ධාර්මිකයි. ඒ වගේම අම්මා තාත්තා ඊටාම හොඳ ගති පැවතුම් වලින් ඉන්න අය. ඒ වගේම ඒ පන්සිල් පද ආරක්ෂා කරන අය. ඒ වගේ සාමාන්‍ය පවුලක උත්පත්තිය ලැබෙනවා. ඉතින් මේ වගේ පවුලක අර වගේ පින්වන්ත ළමයෙක් ඇවිල්ලා ඉපදුනාම සමහරක් වෙලාවට මෙයාලට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 2 3 4 5 මෙන්න මේ කාල සීමාව 3 4 5 වගේ යද්දී යාලට කතා කරන්න පුළුවන් හැකියාව ලැබුණාට පස්සේ ඒ 3 4 5 6 වගේ ඒ වයස් සීමාව අතර අවුරුදු 10ට අඩුවෙන් වගේ මේ කට්ටිය දැන් බුදුරජාණන් වහන්සේ වුණත් දේශනා කරන ඕනම කෙනෙකුගේ උත්පත්තියේ හිත පිරිසුදුයි කියලා. ඒ කියන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියනවා. ප්‍රභාස්වරයි. ඒ කියන්නේ මේ හිත පිරිසුදුභාවයකින් යුක්තයි. එතකොට ඕනම කෙනෙක් උපදීදී මොකද අපේ හිත කෙලෙස් වලින් කිලිටි වෙන්නේ ටික ටික අපි වයසින් වැඩිලා අපේ ශරීරවල වැඩිලා අපේ මොළ මෝරලා අපි සමාජගත වෙන්න තමයි අපිට සමාජයේ තියෙන එක එක රස වර්ග ඒ කියන්නේ කාමයන් වේවා ඒ වගේම ගැටෙන දේවල් වේවා තරහ යන දේවල් වේවා විවිධාකාර ආසාවල් වැඩි වෙන්නේ අපේ මේ ඔළුව ලොකු වෙන්න. ඒ කියන්නේ මොලේ ලොකු වෙන්න. ඒ කියන්නේ මේ සමාජයට මුහු වෙන්න තමයි අපිට මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න ගත්තාම අපිට අපේ මනස විකෘති වෙනවා. අපේ කෙලෙස් වලින් බරිත වෙනවා. නමුත් පොඩි කාලේ අර මං කිව්ව වයස අවුරුදු 10ට වඩා අඩුවෙන් වශයෙන් ඉපදිච්ච අයට අවුරුදු 3 4 5 මෙන්න මේ අයගේ දැන් අපි දැකලා තියෙනවා. දැන් ඔයාලත් දැකලා ඇති සමහරක් වෙලාවට පුනර්භවය කියන අය ඉන්නවා. පුනර්භවය කියන ළමයි ඉන්නවා. මේ වගේ දේවල් කීමේ හැකියාව එයාලට ලැබෙන දැන් පුනර්භවය ගැන කතා කරන්න යන්නේ. නමුත් මේ වගේ දේවල් කතා කිරීමේ කීමේ හැකියාව තමන් පෙර ආත්මේ කොහේ ඉඳන් දාවේ කියලා කියන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ පොඩි කාලේ විතරයි ඒක හැබැයි එයාට කියන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් අපි කතා කරන ස්වභාවයෙන් විවෘත වෙන තෙවෙනි ඇස ගැනනේ. එතකොට මෙන්න මේ වගේ පුණ්‍යවන්ත ළමයි බිහි වුණාම එයාලට ස්වභාවයෙන්ම තෙවෙනි ඇස කියන එක පොඩි කාලේ විවෘත වෙනවා. මොකද එයාලා සමහරක් වෙලාවට බ්‍රහ්ම ලෝකවල වල ඉන්නේ කාමයේ ගිජු වෙච්ච අය නෙවෙයි. එක එක ධාන මට්ටමවල වල ඉන්න විවිධ හැකියාවල් ලබාගෙන මනුස්ස ලෝකෙත් ඉඳලා ධානයත් එක්කම එයාලා ජීවිතය අවසන් කරලා ඒ ජීවිතේ ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබලා ඒකිනුත් ඒ ධානයත් එක්ක ඉඳලා ඉතින් සංසාරේ භාවනා කරපු අයම තමයි ඉන්නේ. ඉතින් එයාලා පොඩි කාලේ ඉපදුනාට පස්සේ එයාලට ස්වභාවයෙන්ම මේ තෙවෙනි ඇස කියන එක විවෘත වෙලා තියෙනවා. එතකොට මේ තෙවෙනි ඇස කියන එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පුනර්භවය කියන අයත් ඉන්නවා. එතකොට මේ තෙවෙනි ඇසත් විවෘත වෙනවා. එයාලට සමහරක් වෙලාවට දැන් අපිට වඩා ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ දෙමව්පියන්ට කියනවා මේ මගේ ඉස්සරහා සුදු පාට කෙනෙක් ඉන්නවානේ. මගේ ඉස්සරහා ලස්සන ඒන්ජල් කෙනෙක් ඉන්නවානේ. ඒ වගේ එයාලගේ වචනවල වලින් කියනවා. එයාලගේ පෞල් පසුබිම අනුව එයාලගේ පෞල් පසුබිම අය කතා කරන විදිහ වචන අනුව එයාලා මේ වචන භාවිතා කරලා කියනවා. ඉතින් එක එක්කෙනා එක එක විදියට කියනවා. මේ විදිය දේවල් මට පේනවා. සමහරක් වෙලාවට දෙමව්පියන්ට පේන්නේ නැහැ. වටේ ඉන්න අයට පේන්නේ නැහැ. බෝධියක් ගාවට ගිහපුවා මේ ළමයා පොඩි කාලේ කියනවා මෙන්න මේ බෝධිය ගා මෙන්න මෙහෙම අය මට පේනවනේ. බෝධිය මෙහෙම දෙවි කෙනෙක් වගේ ඉන්නවා. සමහරක් වෙලාවට දෙවි කෙනෙක් කියලා කියන්නේ එයා දන්නේ දෙවි කෙනෙක් කියලා කියන්නේ. මොකද පොඩි කාලේ මේ අලුත්ම ආත්මික උත්පත්තිය ලැබීමක්නේ. එයා ඒකට අර්ථයක් දෙන්න වචනයක් දන්නේ. එයා කියනවා මෙන්න මේම හැඩරුව අංකල් කෙනෙක් ඉන්නවා. මේ විදිහේ ආන්ටි කෙනෙක් ඉන්නවා. නැත්තම් මේ විදිහේ ලස්සන නැන්ද කෙනෙක් හිටියා දැක්කා. මෙන්න මේ විදිහේ ලස්සන
මාම කෙනෙක් දැක්කා. මෙන්න මේ විදිහට ඉතින් මගේ ජීවිතය අත්දැකීම මෙන්න මම ඒ වගේ දේවල් ඇති වෙන්න අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ උත්පත්තියෙන්ම තෙවෙනි ඇස විවෘත වෙන ළමයි ඉන්නවා. ඉතින් වයස 3 4 5යි ළමයට කතා කරන්න පුළුවන් හැකියාව ලැබිද්දී දැන් පොඩි කාලේ පේනවා. නමුත් එයාට කතා කරන්න බැරි හින්දා ඒව ප්‍රකාශ කරන්න බෑ. එයා ටික ටික වචන හුරු වෙන්න ගත්තාම අම්මා තාත්තා ඒ වගේ වචන කියන්න ගත්තට පස්සේ එයාට වචන කතා කිරීමේ හැකියාව ලැබෙන්නට ගත්තට පස්සේ එයා ටික ටික මේ වචනත් එක්කම ඒ කට්ටිය අර්ථකථනය දක්වනවා. එයාලා ගැන කියන්න ගන්නවා මෙන්න මෙහෙමයි. මේ අංකල් කෙනෙක් දැක්කා. හැබැයි මේ වගේ නැන්ද කෙනෙක් දැක්කා මේ වගේ එක එක දේවල් ලස්සනයි සුදුයි වගේ යාට පාට කියන්න පුළුවන් නම් මේ වගේ පාටත් කියනවා. ඉතින් මෙන්න මේ වගේ වයස 3 4 5 අවුරුදු 3 4 5 ඒ වගේම 6 7 8 9 10 විතර වෙනකන් සමහරක් වෙලාවට මේක කියන හැකියාව තියෙන. ඊටත් වඩා කියන අය ඉන්නවා. නමුත් ඒ වගේ කාල සීමාවක් ඇතුළත තමයි ගොඩ අය ඉන්නේ කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම කියීමේ හැකියාව මේ උත්පත්තියම තෙවෙනි ඇස කියන එක විවෘත වෙන අය ඉන්නවා. ඒකයි මට මෙතනම කියන්න ඕනේ මේ ස්වභාවයෙන්ම තෙවෙනි ඇස විවෘත වෙන අය සිටිනවා කියන එක තමයි මට කියන්නට අවශ්‍යතාවය තියෙන පොඩි කාලේ. එතකොට මේ අය මේ භාවනා කරලාද මේ ආත්මය තුල නෑ මේ අලුත් ආත්මේ කිසිසේත්ම භාවනා කරලා නෙමෙයි මේ අයට මේක ලැබිලා තියෙන්නේ. හැබැයි පෙර සංසාරේ සමහරක් බ්‍රහ්ම ලෝකේ ඒ වගේ වෙන ආත්මික අපිට ඊට කලින් ආත්මික මනුස්ස ආත්මයක ඉඳලා භාවනා කරා කියලා. අන්න ඒ වගේ මනුස්ස ආත්මයක හරි ඉඳලා භාවනා කරපු අය තමයි මේ අය. ඉතින් අන්න ඒ වගේ මනුස්ස ආත්මයක ඉඳලා හරි භාවනා කළා සංසාරයක දිගට භාවනා කළා විශේෂ පුණ්‍ය කර්ම කරලා ඒ වගේම පින් ඇති වැඩ කරලා භාවනාත් කරලා දාන සීල භාවනා තුනම කරපු අය වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහේ සමහරක් වෙලාවට දාණය විතරක් දීලා භාවනාවත් යන දෙකම කරලා අන්න ඒ වගේ නොයිකුත් විදියට ඒ වගේම සිල් රැකලා භාවනා කරලා මේ විදියට එක එක කැටගරිස් වලින් යුක්තව එක එකන සංසාරේ පුරුදු කරපු අය. සමහරක් වෙලාවට බෝධිසත්ව දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ළමයි සමහරක් වෙලාවට ඒ කියන්නේ පෙරම් පුරාගෙන ඉන්න බුදු බව ප්‍රාර්ථනා කරන අය වෙන්න පුළුවන්. දසපාරමිතා එකතු කරන අය වෙන්න පුළුවන්. එහෙම චරිත වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාව පසේ බුදු බව ප්‍රාර්ථනා කරන අය වෙන්න පුළුවන්. පසේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිය අය වෙන්න පුළුවන්. ඒ වගේම අරිහත්ත්වය අවබෝධ කරන්න ප්‍රාර්ථනා කරන අය වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් බුදුරජාණන් වහන්සේලාගේ අපි උදාහරණයක් විදිහට ගමු. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හිටියා. ඒ වගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙත් අග්‍රස්ථාන ගන්න ඉන්න අය වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මොන හරි සේවයක් කරලා එයාලගේ පාරමිතා එක්කහු කරගෙන මිනිස්සු යහමඟට එකතු කරලා යහමඟ පෙන්නලා හරි මාර්ග පෙන්නලා භාවනා මාර්ග නිවැරදි ආධ්‍යාත්මික මාර්ග නිවැරදි විදර්ශනා මාර්ග පෙන්නලා මේ වගේ තමන්ගේ පුණ්‍ය රාශීන් එකතු කරගන්න පුණ්‍ය දේවල් එකතු කරගන්න පින් එකතු කරගෙන තමන්ගේ පාරමී එකතු කරගෙන තමන්ගේ බෝධිය සම්පූර්ණ කරගන්න තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරගෙන ඒ අවශ්‍ය අරිහත්ත්වයට වේවා බුදුබවට වේවා මෙන්න මේ විදිහේ යන ළමයි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙමයි ඉපදෙනවා. ඉතින් මට මේ කාරණාව තමයි කියන්නට ඕනකම තියෙන්නේ. මේ ස්වභාවයෙන්ම තෙවෙනි ඇස විවෘත වෙන ළමයි. මේ පොඩි කාලය තුල ස්වභාවයෙන්ම කිසිම සමහරක් වෙලාවට කිසිම භාවනාවක් නැහැ. සමහරක් වෙලාවට ඒ ගෙදර තුල මෙහෙම වෙන්න පුළුවන්. පන්සිල් පද පහවත් ගන්න. දැන් අපි කතෝලික පවුල් වලත් මෙහෙමයි ඉපදෙනවා. ඒ වගේම හින්දු පවුල නැත්නම් දෙමළ පවුල ಜಾති හැටියට දෙමළ පවුල වල ඉපදෙන අයත් ඉන්නවා. මුස්ලිම් අය වෙලා ඉපදෙන්නත් පුළුවන්. හැබැයි පහු කාලිනේ මෙයාලා වැඩිද්දි වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනවා සමාජයත් එක්ක එයාලා ඉගෙන ගන්න දේවල් එක්ක එයාලගේ උගත්කමත් එක්ක එයාලගේ බුද්ධිමත්භාවයත් එක්ක ස්ථානෝචිත ප්‍රඥාවත් එක්ක එයාලා වෙනස් වීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහේ අය ඉපදෙනවා. ඉතින් ඒකට ಜಾති කුලාගම් ભેදයක් නැහැ. සමහරක් වෙලාවට මම ඉස්සෙල්ලා කිව්වා ලංකාව තුල ඉපදෙනවා, ඉන්දියාව තුල ඉපදෙනවා, ආසියාව තුල. සමහරක් වෙලාවට බටහිර රටවල් වලත් මේ වගේ ළමයි ඉපදෙන්න පුළුවන්. සුදු ජාතිකයෝ වෙලා. ඕස්ට්‍රේලියාව ඒ වගේම මේ වගේ බටහිර විතරක් නෙවෙයි වගේ ඇමරිකාව ඕනම රටක ඉපදෙන්නත් පුළුවන්. හැබැයි මෙයාලා කොහේ ඉපදුනත් කැරකිලා ආපහු සමහරක් වෙලාවට ආසියාවටම ඇදිලා එනවා. ඒ වගේම ලංකාවටම ඇදිලා එනවා, ඉන්දියාවටම ඇදිලා එනවා. කොහොම හරි මේ අදාළ පොයින්ට් එකට එයාලගේ සංසාර ගනුදෙනුව අනුව ඉස්සෙල්ලා මං කිව්ව බාරගත්ත රාජකාරියක් තියෙනවා නම් අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ වගේ. ඒ වගේම බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ එතන කියනවා අනගාരിക ධර්මපාලතුමා වගේ උත්තමයන් වහන්සේලා ඒ වගේ මෝල්කට්තුමා වගේ කට්ටිය කොහේ හිටියත් ඇදිලා එනවා. වගේම ආතර් සී ක්ලාක් බලන්න එයා කොහේ හිටියත් පිටර බටහිර රටක ඉපදුනත් එයා ආපහු ලංකාවට ඇදිලා ආවා. එවෙල විශාල සේවයක් කරා මේ
තාරකා ශේත්‍රයෙන් ඒ වගේම මේ සෞරග්‍රහ මණ්ඩලයේ වැසෙන් ඒවා චන්ද්‍රිකා ගැන කියලා අනාවැකිත් ලංකාවේ අනාගතයේ මොකද වෙන්නේ කියලා අනාගතය ගැන අනාවැකි කියලා ඒ පොත්පත් ලියලා සඳහන් කරලා අන්න ඒ වගේ ඇදිලා එන ස්වභාවයක් තියෙනවා. එතකොට ස්ථීරවම තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ගැනත් ඔයාලා අවබෝධයකටපත් වෙන්න ඕනේ. ඉතින් මට මෙතන කියන්න තියෙන්නේ එතකොට මේ ස්වභාවයෙන්ම තෙවෙනි ඇස්ස විවෘත වෙන මේ කුඩා ළමුන්ට අමනුෂ්‍යව පේනවා. එයාලා බය නැහැ. මොකද එයාලට බය වෙන්නේ විශේෂ ඒ කට්ටිය ගැන ඒ කට්ටිය නරකයි හොඳයි කියන්නේ ඒ කට්ටියට අර මූලික මේ අලුත් ආත්මයේ අවබෝධයක් නැහැනේ. ඒක නිසා එයාලා ඒක ගැන එච්චරම හිතන්නේ. ඒක හිතෙන්නෙත් නැහැ එයාලට. ඒකින්ද බය වෙන්නෙත් නැහැ. එතකොට සමහරක් වෙලාවට දැන් ඒව ගැන අපි අර පොඩි කාලේ ඉඳන් අම්මලා සමහරක් වෙලාවට අර බය කරනවානේ දැන් ඔයා බත් කෑවේ නැත්තම් ඔයාව බිල්ලා ගෙනියන්නේයි කියලා අන්න ඒ වගේ එක සංඥාවක් දාලා ඉල්ල අම්මා තමයි මුලින් මේ වචනේ බය කරන එක දාන්නේ. ඒක දාපු ගමන් ළමයා බය වෙන්න ගන්නවා. ඊට පස්සේ බයට තමයි බත් කන්නේ. ඊට පස්සේ දැන් විහිළුවට අද සමාජේ නම් කියන ආපු බිල්ලකුත් නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ මේ ඔක්කොම සමාජයෙන් තමයි එන්න ගන්න. ඒකින්දයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මිනිසාගේ සිත උපතින්ම පිරිසුදුයි. උපතින්ම පිරිසුදු වුණාට එයාගේ අපිරිසුදුභාවය එන්නේ ඊළඟට ක්‍රමයෙන් වැඩෙන්න ඉස්සෙල්ලා මං කිව්වාගේ සමාජගත වෙන්න සමාජයට යා මුහුණ දෙන්න වෙන්න සමාජයට ඒ එකතු වුණාට පස්සේ තමයි සමාජයේ විසින්ම තමයි අර ඉස්සෙල්ලා මං අම්මගේ කතාවෙන් පටන් ගත්තේ. ඒ අම්මගේ දේනුත් බය වෙන්න ගන්නවා. ඒකෙනුත් ක්ලේශයක් එකතු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ උත්පත්තියෙන් තමයි අපේ මේ ළමයිගේ මේ වගේ අය ඉන්නවා. ඉතින් මට දෙමව්පියන්ට කියන්න තියෙන්නේ දැන් මගේ දේශනාව අහනවා නම් මේ වගේ ළමයි සුවිශේෂී. මේ වගේ අය විශේෂ ළමයි. අනෙත් ළමයිනුත් ඒ වගේ දේවල් නොකියුවට විශේෂ නොවනව නෙවෙයි. නමුත් මේ වගේ අය විශේෂ පුණ්‍ය ශක්තිය තියන අය. මේ ඉස්සෙල්ලා මං කිව්වා වගේ මොන හරි බෝධියකින් ප්‍රාර්ථනා කරන අය සමහරක්ලත් බෝසත් දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම බුදු බව ඉස්සෙල්ලා මං කිව්වා වගේ පසේ බුදු බව. ඒ වගේම අරිහත් එක්ක මොකක් හරි අග්‍රස්ථානයක් ලබන්න ඉන්න කෙනෙක්. ඒ වගේම අපි දන්නේ මොන වගේ අග්‍රස්ථාන සරියුත් මුගලන් හාමුදුරුවෝ වගේ අග්‍රස්ථාන අගතනතුරු දෙක ලබන්න ඉන්න අය වෙන්න පුළුවන්. ඒක නිසා දෙමව්පිය මේ වගේ ළමයි මානසිකත්වයේ දුර්වල අය විදියට දකින්නට එපා. මේ ළමයි ඇවිල්ලා සුවිශේෂීයි. ඉතින් මේ ළමයිට මට දෙන්න පුළුවන් උපදේශයක් තමයි මේ අයව නැවත පුණ්‍ය කටයුතු වල එකතු කරන්න. ඒ වගේම භාවනාව දියුණු කරන පැත්තට එකතු කරන්න. මොකද මේක ලෙඩක් නෙවෙයිනේ. එයාලා සංසාරේ එන අය. ඔයාලා මේක කරත් නැතත් එයාලා වයස අවුරුදු 30ේදී හරි ඔයාලා කොච්චර මග ඇරියුවක් එයාලව යොමු වෙනවාම තමයි ස්ථිර. මේකට උදාහරණයක් තමයි සිද්ධාර්ථ කුමාරයාගේ කතාව මට කියන්න තියෙන අපේ බුදුරජාණන් වහන්සේගේ. මොකද පුළුවන් තරම්ම සුද්ධෝදන රජතුමා හැදුවා මෙයාට දුක කියන එක නැහැ කියලා පෙන්වන්න. ඒක නිසා නගරෙන් ලෙඩ්ඩු මහල්ලු ඔක්කොම අයින් කර වයසට ගිහපු අය ඔක්කොම පැවිදි වෙලා ඉන්න හැමෝම අයින් කරා. එයා ඒක දැකලා මේ රජකම දාලා යයි. මේ රජ මාලිගාව දාලා යයි සක්විති රජ වෙන්න තියෙන එක නැති කරගනි කියලා. නමුත් ඒක එයා දැක්කට පස්සේ එයා වෙනස් වුණා. ඒ වගේ ඔයාලා කොච්චර මෙයාගේ පුණ්‍ය ශක්තිය වැඩි නම් ඔයාගේ මේ දෙමව්පියන්ට හම්බෙලා ඉන්න මේක කතෝලික වේවා ටැමිල් වේවා දෙමළ අය වේවා මුස්ලිම් අය වේවා සිංහල අය වේවා බෞද්ධ වේවා කොච්චර ඔයාලා වළක්වන්න හැදුවත් එයා ස්ථීරම එයාගේ පාරමිතා එක්කව කරන් සමහරක් වෙලාවට මහාන වෙන්න තියනවා නම් මහාන වෙනවම තමයි. සමහරක් වෙලාවට යෝගියෙක් වෙලා එයාගේ මේ වනගත වෙන්න තියනවා නම් එයා වෙනවම තමයි එයාගේ පාරමිතා එක්කව කරන්නේ. ඒක කාටවත් නවත්තන්න බෑ. කිසිම කෙනෙක්ට නවත්තන්න බෑ. මොකද දෙමව්පියන්ට වඩා එයාගේ පින වැඩි. එයාගේ පුණ්‍ය ශක්තිය වැඩි. එයාගේ භාවනා චිත්ත ශක්තිය ප්‍රබලයි. මොකද ඔයාලා දකින්නේ එයාව මේ ආත්මේ පොඩි කෙනෙක් විදියට. පොඩි කෙනෙක් විදියට ඒ ළමයිව මේක ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. පොඩි කෙනෙක් කියලා ඔයාලා දැක්කට ඒක එයා සංසාරයට පොඩි කෙනෙක් නෙමෙයි. එයා විශාල කෙනෙක්. එයා සංසාරයේ ලොකුම පුණ්‍ය ශක්තිය එකතු කරගත්ත කෙනෙක්. ඒක නිසා ඒක සුවිශේෂී දෙයක්. ඒක ඔයාලා මතක තියාගන්නට ඕනේ. එතකොට මේ අයට පුළුවන් තරම් දෙමව්පිය වශයෙන් කරන්න ඕනේ උගන්වන දේවල් දැන් ලෞකික ලෝකේ මේ භෞතික ලෝකේ උගන්වන සියලු ශිල්ප ශාස්ත්‍ර උගන්වන එක ඒ වගේම ආගම දහම ගැන උගන්වන එක භාවනාව ගැන ඒ වගේ දේවල් එයා කැමති නම් ක්‍රීඩාව වුණත් එයා කැමති විෂයන් ඉගෙන ගන්න උදව් උපකාර කරන එක. එයා කැමති අංශෙන් යන්න උදව් උපකාර කරන එක. ඒ වගේම එයා ඒ භාවනාවල් දිනු කළා ඒ අංශයට යන්න කැමති නම් ඒ වගේ දේවල්වලට උපකාර කරන එක. ඉතින් මොකද ඉස්සෙල්ලා මම දැන් කිව්වේ නිකන් වර්නින් එකක් වගේ දුන්නේ එයාලා කොච්චර වළක්වන්න හැදුවත් වළක්වන්න බෑ. මොකද එයාලව ඒ
තැන්වලට අනිවාර්යෙන් මහාන වෙන්න හරි යා බලෙන් හරි කඩාගෙන යන තත්ත්වයට එනවම තමයි. ඉතින් ඒ කාරණා ඔයාලා මතක තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩි කාල වයස් සීමාව තුළ තෙවිනි ඇස විවෘත වෙනවා. ඒ වගේම පුනර්භවය ගැනත් මම කිව්වා. ඉතින් පුනර්භවය කියන එකත් ඔහොම තමයි. හැබැයි මේක ටික කාලයයි තියෙන්නේ. මේක සුවල්ප කාලයයි තියෙන්නේ. මොකද මේක ටික කාලයක් ඇද්දී අර ඉස්සෙල්ලා මම කිව්වාගේ සමාජයෙන් කෙලෙස් එන්න ගන්නවා. කෙලෙස් එන්න ගත්තට පස්සේ මේ කට්ටිය වැහිලා යනවා. සමාජයෙන් කියලා ඊට පස්සේ දැන් මෙයාලා ආපු ඒ දැකපු දේවල්, එයාලා පොඩි කාලේ කිව්ව දේවල්, ඒ වගේම සමහරක් වෙලාවට පෙර භවයේ කිව්වනම් පෙර භවයේ ගත කරපු ඉදී කියනනම් ඒව ඔක්කොම අමතක වෙලා යනවා. ඒ වගේම අර මං කිව්වේ මාමා නැන්ද හරි ආන්ටි අංකල් කියලා හරි අර අමුතු නොබනෙන ලෝකේ දෙමව්පියෝ මේ සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු දකින්න නැති දේවල් එයාලා දකින්න. මට එක සැරයක් මතකයි එක පත්තරයක ලිපියක් තිබ්බා මට මතකයිද පත්තරේ තමයි තිබ්බේ. නැත්තම් මට කවුරු හරි කිව්වා මට මේ අවුරුදු ගානකට කලින් මතක දෙයක් කියන්නේ මම. ඉතින් ඒ තාත්තා ඇවිල්ලා කැමරා ශිල්පියෙක් කොහොම හරි ඒත් පත්තර නිවේදකෙක් හරි මොකක් හරි ඒ පත්තරේ ලේඛකයෙක් හරි ඒ පැත්ත ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඉතින් එයා තමන්ගේ පුතා රුවන්වැලිසෑය හරි සෝමාවතිය චෛත්‍ය ගාවට හරි එක්කන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එක්කන් ගිහිපුවා මේ පොඩි ළමයාට සුදු ඇත්පැටියෙක් ඇවිල්ලා ඇඟේ ඇතිල් එනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් තාත්තට කියනවලු මේ මගේ ඇඟේ ඇවිල්ලා ඇත්පැටියෙක් ඇතිල් එනවා කියලා. ඉතින් මේ තාත්තට ඉතින් එහෙම පේන්නේ නැලු හැබැයි ළමයා කියනවලු. ඉතින් අන්න ඒ වගේ ඉතින් තාත්තා ගොඩක් මම දන්න විදිහට හිතන්නේ මම හිතන්නේ ඒක ඒව ගොඩක් විශ්වාස කරනවා. ඉතින් තාත්තා ඒක බලලා ඒක ඉතින් ළමයා කියන දේ විශ්වාස කරලා තියෙන. ඉතින් මෙන්න මේ වගේ පොඩි කාලේ මේ වගේ සිද්ධි පවා වෙන්න පුළුවන්. මොකද එයාගේ හිත ඒ ළමයිගේ හිත කිලිටි වෙලා නැහැ. එයාලට දැන් රුවන්වැලිසෑයට ගියොත් දැන් ඔයාලා තෙවෙනි ඇස විවෘත කරලා නම් රුවන්වැලිසෑය ඇතුළ බලන්නේ ඒ ළමයිට සමහරක් වෙලාවට එතනට ගිහපුවම රුවන්වැලිසෑය ඇතුළ සෝමාවති චෛත්‍ය ඇතුළ සමහරක් වෙලාවට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක එතනට ඇවිල්ලා වන්දනා කරන දෙවිවරු මේ විදිහට පේන්න ගන්නවා. එයාලා ඉතින් කියනවා එයාලගේ වචනවල වලින් කියනවා. අන්න ඒ වගේ සමහරක් වෙලාවට මේ වගේ දැන් දෙවිවරු වන්දනා කරනවා තැන් ඒ වගේම දේවාල වලට ගියොත් එහෙම මේ දේවාල වල ඉන්න තැන් වලත් පේනවා. බෝධීන් වහන්සේ ගාවට ගියොත් බෝධීන් වහන්සේ ගාව ඉන්න වෘක්ෂ දේවතාවරුත් පේනවා. ආරණ්‍ය සේනාසනයකට පන්සලකට මේ කොහේ ගියා ඒ තැන්වල ඉන්න අය පේනවා. දැන් නාග ලෝකේ ඉන්න අය නම් කැලණියට ගියොත් නාග ලෝකේ ඉන්න අය අපි අහලා තියෙනවා වන්දනා කරනවා කියලා. මනුස්ස වේශවල වලින් එනවා කියලා. මොකද හොයන්න බෑනේ. එතකොට ඒ වගේ තැන්වලට එන අය එතකොට සමහරක් වෙලාවට එන වේශයන්ගෙන් එන අය දැන් තෙවෙනි ඇස විවෘත වෙච්ච අයට නම් ඒක දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මෙයා නාග ලෝකෙන් දාවේ මෙයා මිනිස්සෙක්ද කියලා දැකීමේ හැකියාව තියෙනවා. නමුත් මේ වගේ ළමයිටත් පේනවා. ඉතින් කැලණිය වගේ පූජනීය ස්ථානවලට ගිහපුවම බලගතු ස්ථානවලට ගිහපුවම මේ වගේ පේන. ඒතකොට ගෙවල් වල අමනුෂ්‍ය ඉන්නවනම් පේන්න ගන්නවා. හැබැයි මේ ළමයි බය වෙන්නේ. ඉතින් එයාලා කියනවා මෙන්න මේ වගේ කළු කෙනෙක් ඉන්නවා කළු කෙනෙක් ඉන්නවා දත් ඇදයි මෙන්න මේ විදිහට එයාලගේ වචන වලින් කියනවා. ඉතින් මෙන්න මේ කියන හැකියාව මෙයාලා තුල තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඉතින් මෙන්න මේ ස්වභාවය මෙන්න මේ කියන ස්වභාවය මම කියවනේ සමාජයෙන් ටික ටික කෙලෙස් එන්න ගත්තාම සමාජයෙන් විවිධ කාමයන් සම්බන්ධයෙන් තෘෂ්ණාව සම්බන්ධයෙන් තණ්හාව සම්බන්ධයෙන් විවිධ ඉරිසියා කරන දේවල් දැන් මේ සමාජය විසින්ම දැන් අද ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක්ක ඉරිසියාව ඇති වෙන දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ. කූහකකම ඇති වෙන දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ දුර්වලකම්. මොකද දැන් ශිෂ්‍යත්ව විභාගයට යනකම්ම තියෙන තරංගයක් පුදුම ඉරිසියාවක් පුදුම කූහකකමක් තියෙන්නේ. ඒ වගේම අනිත් ළමයා වැඩියෙන් ලකුණු ගන්නවට කැමති නැහැ. ඒ වගේ ඉතින් දෙමව්පියොත් ඒ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. තරංගයක් නෙවෙයි අවශ්‍ය පාස් වීම, ෆේල් වීම කියන්නේ සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නිකම් ජීවිතයේ විශේෂතම දෙයක් වෙලා තියෙන මේ පාසලත් තෝරගන්න දේ. ඉතින් මේ බටහිර අධ්‍යාපන ක්‍රමත් එක්ක බලපුවම ලෝකයේ තියෙන පින්ලන්තය වගේ රටවල් වල තමයි හොඳම අධ්‍යාපන ක්‍රම තියෙන්නේ. ඉතින් ඒ රටවල් එක්ක බලපුවම අපේ අධ්‍යාපන ක්‍රමේ 0 බිඳුවේ තියෙන. ඉතින් මේක නියම අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. ගුරුවරුත් මේක කියන දෙයක්. ඉතින් නමුත් මේක තුළ ඉරිසියාව ක්‍රෝධය ඇතිලා මේ වගේ ළමයි ඉන්නවනේ දැන් අද කාලේ නම් එක වසරේ ඉඳන්ම මොන්ටිසෝරි විතරන්නේ ඉංග්‍රීසි ක්ලාස් එකට පවා යවනවා. එතකොට මේ යවද්දි මේ ළමයාට ටික ටික ආරයට වඩා ලකුණු ගත්තනේ. ආරය ලකුණු ගත්තනේ. ඉතින් මේ ළමයිට ටික ටික අර පැත්ත නැති වෙලා යනවා. එයාලගේ ආධ්‍යාත්මික පැත්ත අර ඔක්කොම නැති වෙනවා. මොකද එතකොට මේ ළමයාට දැන් අම්මමනේ කියන්නේ එක්ක දෙමව්පියෝම කියනවා මේ ළමයා අරයා හොඳට ලකුණු ගත්තනේ ඔයා ගත්තේ නැහැ. මේ අවුරුදු 6 ළමයට පොඩි කාලේ ඉඳන්ම විස බීජ ඉරිසියාව
ඇතුළත් කරන. දැන් හරි දෙමව්පියෙක් නම් අවබෝධයක් තියෙන දෙමව්පියෙක් නම් ඒ ළමයා ලකුණු ගත්ත එක වැඩක් නැහැ. තමන්ට පුළුවන් විදිහට ඒ ළමයා උත්සාහ ගන්න එක විතරයි කරන්නේ. ඒ ළමයාට ඊර්ෂ්‍යාව කියන එක කාවත් දන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට කාවත් දන්නේ නැතුව හදන අධ්‍යාපන ක්‍රමයක් තමයි තියෙන්න ඕන. නමුත් මෙන්න මේ වගේ කාරණා මත ඒ ළමයාට ඊර්ෂ්‍යාව, ඊට පස්සේ තණ්හාව, ඒ වගේම මේ ළමයාගේ දැන් බැරිලා පවුලේ ඉන්න එකම ළමයා නම් ඒ ළමයාට හැමදේම අරන් දීලා ඒ ළමයා එතකොට හිතනවා මේ හැමදේම මම ඉල්ලන්න විතරයි ඕනේ ලැබෙනවා කියලා. ඒක තුල ඒ ළමයා හිතනවා එතකොට මේ සමාජයේ තව කෙනෙක්ට දෙයක් අයිති වෙනවට කැමති නැහැ. එතකොට ලොකු වෙද්දිත් සමාජයට එයා අවඩක් වෙනවා. සමහරක් වෙලාවට තව කෙනෙක්ට එයා කැමති දෙයක් අයිති වෙනවට කැමති නැහැ. එතකොට ඒකේ නම මරණ තත්ත්වයටපත් වෙන දේවල් පව ඔයාලා අහලා ඇති කතාවල්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වවලට පත් වෙනවා. ගොඩක් ඔය ධන ප්‍රතිපන්තිය තුල නැත්තම් මේ ඉහළ පැලැන්තිය තුල ඕක තියෙන පොකසත් පවුල්වල. ඉතින් ওই වගේ දේවල් තියෙනවා. මෙන්න මේක තුල මේ ටික ක්‍රමක්‍රමයෙන් මම මේ තනින් තනින් ඔයාලට පෙන්නුවේ මේක තුල මේ මෙයාලගේ කෙලස් වැඩෙන්න ගන්නවා. එතකොට කෙලස් වැඩෙන්න ගත්තාම දැන් මෙයා මම කිව්වනේ පොඩි කාලේ පෙර භවයේ පුනර්භවයන් හරි කියනවා නම් ඒක නැති වෙලා යනවා ඉබේම. ඒ වගේම තෙවෙනි ඇස වගේ දේවල් දැන් ඉබේම න්යාට පේන්න ගත්ත ඇස් දෙක අරගෙනම පේන්න ගන්නවා. ඇස් දෙක වහගෙන පේන්න ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන දේවල් ස්වභාවයෙන්ම එයාට නැති වෙලා යනවා. ඊට පස්සේ ටික කාලයක් සමාජයේ වුණාම සමාජගත වුණාම අවුරුදු 10 කියන සීමාව ඉක්මුවාට පස්සේ මෙහෙම දෙයක් මට තිබ්බද කියලාවත් මතක නැහැ. දෙමව්පියන්ට මතකත් නැහැ. ඊට පස්සේ මේ වටපිටාවේ ඉන්න අයට එයාගේ වටපිටාව හිටපු කිසිම කෙනෙක්ට මේ දේවල් මතක නැති වෙනවා. මෙන්න මේ විදිහට වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් එයාලා පිරිහීමට ලක් වෙනවා. ඉතින් සමාජයේ තියෙන කෙලෙස් එක්කව වෙන්න ගන්නවා. ඉතින් සමහරක් වෙලාවට මේ ළමයි බෝධිසත්ත්ව ඉස්සෙල්ලා මං කිව්වා වගේ මොන හරි අග්‍රස්ථාන තනතුරු එක්ක පසේ බුද්ධත්වයේ මේ වගේ තැන්වලට යන අය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙයාලා සමාජයත් එක්ක ගැටිලා සමාජයත් එක්ක මුහු වෙලා ඊට පස්සේ ඒ තමන්ගේ ඥාති වේවා ඒ වගේම නොයෙකුත් හිතවතුන් වේවා නොයෙකුත් රටවල් වල ගිහිල්ලා වේවා ලංකාව තුල වේවා එක එක නගරවල ගිහිල්ලා වේවා නොයෙකුත් ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රයේ එක එක වෘත්තීන් වල යෙදිලා සමාජයත් එක්ක ගැටිලා නැවත කාමාස්වාදයේ ලබලා ඒවත් එක්ක හැදිලා තමයි නැවත ගොඩ එන්න ඕනේ. ඊට පස්සේ ටිකක් ඊට පස්සේ ආයෙත් අර පොඩි කාලේ වගේ එක පාටම භාවනාව දියුණු කරන්න බෑ. එක පාටම ඉතින් හිත එකඟ කරන්න බෑ. ඊට පස්සේ සමාජයේ කුණු ගොඩවල් වැඩි. ඊට පස්සේ හිත එකඟ කරන්න යද්දි අමාරුයි. නමුත් මනස තේරුම් ගත්ත කෙනාට හිත එකඟ කරන්න ලේසි. ඉතින් පහසුයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ தත්ත්වය උදා වෙන්නේ. එතකොට මෙයාලට තියෙන්නේ මේ ක්‍රමේ ආවට පස්සේ දැන් අපේගේ දේශනා ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ ගොඩක් අය මේ විදිහේ චරිත ඉන්නවා. ළමයි පවා ඉන්නවා, තරුණ අය පවා ඉන්නවා. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් එයාලටත් වෙලා තියෙන්නේ මෙන්න මේ දේ තමයි. ඉතින් මට කතා කරලා කියන නිසා මම දන්නවා. ඉතින් මෙන්න මේ ස්වභාවයට ආවට පස්සේ ඉතින් පිරිහීම තමයි. ඉතින් මෙයාලා මම හැබැයි ඉස්සෙල්ලා කිව්වා නේද කොහොම හරි ආපහු හරි මාර්ගයට යෙදෙනවා. ඒ කට්ටියගේ සංසාරේ පුණ්‍ය ශක්තිය අනුව. මොකද අර ටික අත්දැකීම් වෙලා නැවත ජීවිතේ හදාගෙන නිවැරදි මාර්ගයට යනවා. සමහරක් වෙලාවට ඩ්‍රග්ස් පාවිච්චි කරන තත්ත්වයට සමහර මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා මත් වතුර වලට අබ්බැහි වෙලා නැත්තම් ගෑනු පස්සේ යන තරමට ගෑනු කෙනෙක් නම් පිරිමි පස්සේ යන තරමට ඒ වගේ මේ ලිංගිකත්වයේ සම්බන්ධයෙන් උපරිම කාමාස්වාදයේ ලබන තත්ත්වයට ඒ වගේම සමහරක් වෙලාවට මුදල් වියපැහැදම් කරලා ඉවිල එවුවා නැති බංග වෙන තත්ත්වයට සූදුවට අබ්බැහි වෙලා ඒ වගේම සමාජ ශාලාවලට අබ්බැහි වෙලා ඒ වගේ මේ වගේ ජීවිතේ කඩා වැටෙන තත්ත්වයටම සමහරක් වෙලාවට මුදල් වලින් සැප පහසු කියන උපරිම දුක් විඳින්නේ නැතුව සැපේටම උපරිම සැපත් එපා වෙන තත්ත්වයට ඒ වගේම සමාජයේ ඉන්න යාළුවන්ගේ ගැටුම් වලින් ඒ වගේම හොඳ මිත්‍රයෝ හම්බෙන්නේ නැතුව වංචනික මිත්‍රයෝ හමුවීමෙන් කලකිරීම වලට ලක් වෙනවා. මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් නිසා මෙයාලා නැවත කාලයත් එක්ක එයාලගේ හරි කාලය ආපුවාම හරි මාර්ගයට යොමු වෙනවා. ඊට පස්සේ යාලා භාවනා කරන්න ගත්තාම පුණ්‍ය කර්මවල වලට එක්කව වෙන්න ආමිස වේවා ප්‍රතිපත්ති වේවා ඒවට යෙදෙන්න ගත්තට පස්සේ අන්න යාලට නැවත තෙවෙනි ඇස විවෘත කර ගැනීම පුනර්භවය දැකීම මේ වගේ අංශවලට ස්වභාවයෙන්ම නිවැරදිව මනස තේරුම් අරන් භාවනා නිවැරදි භාවනාල් කිරීම තුලින් යාමට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේකේ ස්වභාවය. එතකොට මෙයාගේ ස්වභාවයෙන්ම තමයි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මම මේක කියද්දි ස්වභාවයෙන්ම තමයි මම කුඩා ළමයාගේ ඉඳන් තරුණ දක්වා මෙයාගේ ක්‍රමක්‍රමයෙන් ස්වභාවය තමයි මම මේ ඔයාලට විස්තර කරලා කියලා දුන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ අය සමාජයේ ඉන්න ස්වභාවයෙන්ම තෙවෙනි ඇස විවෘත වෙන. එතකොට
දැන් සමහරක් වෙලාවට දැන් මට කතා කරලා කියන අය ඉන්නවා සමහරක් වෙලාවට එයාලා භාවනාව කරලත් නැහැ. එයාලා මේ වගේ දේවල් පොඩි කාලේ සිද්ධ වෙලත් නැහැ. ඒ වගේ මෙයාලා දැන් තරුණ එක්කෝ විවාහ වෙලා ළමයිනුත් ඉන්නවා. හැබැයි මෙයාලගේ පුණ්‍ය ශක්තිය තියෙනවා. මෙයාලා සමහරක් වෙලාවට අර ප්‍රාර්ථනාවල් වල ඉන්න අය වෙන්න පුළුවන්. එතකොට පොඩි කාලේ භාවනා කරලා ඉවත් නැහැ. පොඩි කාලේ අර විදිය පුනර්භාවය කියලාත් නැහැ. තෙවිනියස විවෘත වෙලත් නැහැ. හැබැයි මේ වගේ අයට දැන් සමහරක් වෙලාවට රුවන්වැලි සෑය ගාවට ගිහපම එතන ඉන්න දෙවුරු පේන්න ගන්නවා. ඉතින් එයාලා එකපාරටම බය වෙනවා. මොකද එයාලා සමාජයේ වැඩි හිටියෝ වගේ අයනේ. එතකොට තරුණ වයසේ අයනේ. සමහරක් වෙලාවට මැදි වයසේ. ඉතින් මෙයාලට එකපාරට පේන්න ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම අයත් ඉන්න. ඉතින් මෙයාලා එකපාරට මේක වෙච්ච ගමන්ම බය වෙනවා. බයවීමට අවශ්‍යතාවයක් නැහැ. දැන් සමහරු මට කතා කරලා කියනවා මේ මම භාවනා කරලත් නැහැ කියනවා. භාවනා කරලත් නැහැ. සමහරක රුවන්වැලි සෑය ගාවට ගියපම මෙතන දෙවිවරු එල්ල වන්දනා කරනවා දැක්කා. දෙවි කෙනෙක් දැක්කා. එක්ක සුදු පාට කෙනෙක් ඇවිල්ලා චෛත්‍ය ඇතුළට යනවා දැක්කා. මෙන්න මේ වගේ කතා කියනවා. රුවන්වැලි සෑය ගැන විතරක් නෙමෙයි. ඒ වගේම බෝධීන් වහන්සේ ගාව. එක්ක කොහරි ගෙදර ගිහිල්ලා මම දැක්කා කළු පාට බෝලයක් වගේ යක්ෂයෙක් යනවා. ඒ වගේම කොටමිටි යක්ෂයෙක් දැක්කා. මේ වගේම කොහෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා එතන දැක්කා. ඉතින් මෙන්න මේක දැක්ක ගමන් මෙයාලා බය වෙනවා. ඉතින් බය වෙන්න එපා. මෙයාලට එහෙම පේනවා කියලා කියන්නේ මේ මැදි වයසෙන් හරි අවුරුදු අපි හිතමු 20ත් 40ත් අතර කියලා උදාහරණයක් 40 50 අතර කියන. ඉතින් මෙන්න මේ වගේ වයස අයටත් පේන්න ගන්නවා. ඉතින් මේක ඇවිල්ලා විශේෂ පුණ්‍ය ශක්තියක්. ඉතින් මෙතනින් එහාට මට කියන්න තියෙන්නේ ඒ වගේ අයත් ඉතින් බය වෙන්නේ නැතුව අපි කියලා දෙන මේ භාවනා ක්‍රම කරන්න. ඉතින් මේ වගේ භාවනා ක්‍රම කිරීම තුලින් තව තව භාවනාව ඒ සම්බන්ධයෙන් තියෙන හැකියාව දියුණු කරන්න පුළුවන්. ඉතින් මේකත් සුදු කළු වර්ණ ભેදයක් නැතුව පක්ෂ ඒක වගේම ಜಾති ආගම් ભેදයක් නැතුව දැන් මේක කතෝලික අයටත් වෙලා තියෙනවා. මට කතා කරලා කියලා තියෙනවා. එතකොට මේක මුස්ලිම් අයට වෙනවා. මේක ಜಾති ભેදයක් නෑ ආගම් ભેදයක් නෑ. මේ ස්වභාවය ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන අය මට කතා කරලා කියන මැසේජ් දානවා, වොයිස් මැසේජ් දාලා තියෙනවා. ඉතින් මේක මට කියන්න තියෙන්නේ මේ වගේ අයට භාවනාව දියුණු කරන්න කියන එක. මේකට බය වෙන්න එපා. මේ වගේ දේවල් සමහරක් වෙලාවට ගෙදර ඉන්න අමනුෂ්‍ය ටික පේනවලු. සමහරක් වෙලාවට වෙන ගෙදරකට ගිහපුවාම පේන්න ගන්නවලු. ඒ ගෙවල් වල ඉතින් මෙයාලගේ පෙර පිනානු මෙයාලා සංසාරේ භාවනා කරලා තියෙනවා. එක්ක සමහරක් විදිහට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෙනම අර විදිහටම ප්‍රාර්ථනා ඇතුව මොන හරි පුණ්‍ය ශක්තියක් ඇතුව කොතන හරි අග්‍රස්ථානයක් ගන්න මොකක් හරි විශේෂ බුද්ධ ශාසනයේ තනතුරක් ගන්න එක්ක පාරමිතා පුරන අය එක්ක බුදු කෙනෙක් වගේ බෝධිසත්වරුත් එක්ක යන අය සංසාර ගමනේ එයාලගේ බුද්ධත්ව වෙනින් උදව් කරන අය මේ විදිහ සමහරක් වෙලාවට බුදු කෙනෙක්ගේ දැන් අපි තුමු ගෑනු ළමයෙක් කියලා. ඉතින් මෙයාටත් මේ වගේ මැදි වයසෙන් හරි අවුරුදු 20ට පස්සේ හරි පේන්න තේරෙන්න ගන්නවා. සමහරක් වෙලාවට මෙයා සමහරක් අපේ සිදුහත් කුමාරයාගේ සංසාර සහකාරිය වුණා යශෝදරාව. අන්න ඒ වගේ යම්කිසි බෝධිසත්වයෙක්ගේ සංසාර සහකාරියක් වෙන්න පුළුවන් සසර ගමන ඉවර කරන්න උදව් කරන. ඉතින් මේ ගැහණු අය සම්බන්ධයෙන් මම කියන්නේ ස්ත්‍රී පක්ෂය සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ වගේ අය වෙන්න පුළුවන්. ඒ වගේම තව ඉන්න පුළුවන් බෝධිසත්වරුන්ගේ අම්මලා වෙන අය, තාත්තලා වෙන අය, ඊළඟේ බෝධිසත්වරුන්ගේ පුතා වෙලා ඉපදෙන්න ඉන්න අය, ඥාතියෙක් වෙලා ඉපදෙන්න මේ වගේ මොන හරි පැත්තකින් යන අය වෙන්න සුළුමා වෙලා ඉපදෙන අය. ඉතින් මෙන්න මේ වගේ පුණ්‍ය ශක්තියින් තියෙන අය වෙන්න පුළුවන්. පාරමී එකතු කරන අය වෙන්න පුළුවන්. ඒ දැන් අපේ බෝධිසත්වයෝ බුදු වුණා වගේ ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමින්. එතකොට මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනවා වගේ අන්න ඒ වගේ යම්කිසි තව බුදුවරු ඉස්සරහට ගොඩ පහළ වෙන්න ඉන්නවා. එතකොට ඒක ඊළඟට බුදු වෙන එක්කෙනා කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන් පස්සේ බුදු වෙන අය ගැන සඳහන් කරන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ඒක තමයි බුද්ධ නීතිය සහ විශ්ව නීතිය. එතකොට ඒ අයගේ පාරමිතානු එක්ක අහු වෙන අය ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට විවිධාකාර වශයෙන් අය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා ඔයාලා වටහා ගන්න. එතකොට මේ මැදි වයසෙන් ගැහැණු පිරිමි ભેදයක් නැතුව third eye open අය වෙන අය ඉන්න ස්වභාවය. ඉතින් මෙයාලට අර අපි කරනා වගේ තෙවිනි ඇස ප්‍රායෝගික භාවනා පිළිවෙලක් අවශ්‍ය නැහැ. එයාලට ඉතින් පෙර සංසාරේ භාවනා කරලා පුරුද්ද අනුව සංසාරේ විවිධ පින්කම් කරලා ආමිස වශයෙන් ප්‍රාර්ථනා කරලා පහන් පූජාවල් කරලා අපි දන්නේ නැහැ අපි සංසාරේ මොනවද කරේ කියලා. අපි ආධ්‍යාත්මික ශක්තියින් වැඩි දියුණු කරලා ඉවරලා තමයි අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ.
අපි සංසාරේ මොනවද කරේ කියලා අපිට වටහා ගන්නට පුළුවන් ඉන්නේ අපි සංසාරේ මොනවද කරේ කියලා ඒ පුණ්‍ය ශක්තිය අනුව. ඉතින් අපිට පෙර භවයන් දැකීමේ ඥාණය හරි ඒ ආදිමානසික හැකියාව ලබා ගත්තොත් අපි මොනවද කරේ කියලා සමහරක් වෙලාවට බලා ගැනීම හැකියාව තියෙනවා ආත්ම දෙක තුන. ඒ වගේ පිටිපස්සට බලා ගැනීම හැකියාව තියෙනවා. නමුත් අපි එහෙම අවදි නොවිච්ච අය අපි දන්නේ නැහැනේ. ඒකින්ද මේ දේශනාව වැදගත් වෙන ඔයාලට මෙන්න මේ වගේ අය ඔයාලට පරිසරය තුල මේ සමාජය තුල හමු වෙලා ඇති කුඩා ළමු. ඒ වගේ මේ වගේ මැදි වයසේ අය වෙන්නත් පුළුවන්. ඒ වගේ අවුරුදු 20ට වැඩි 18ට වැඩි මේ වගේ තරුණ අයත් වෙන වයසක අයත් වෙන්න පුළුවන්. ඉතින් එයාලට මේක මේ දේශනාව අහනවනම් දැන් සමහරක් වෙලාවට තමන්ම මේ අත්දැකීමට මුහුණ දීලා ඇති. ඉතින් මෙන්න මේක උදව්වක් කරගන්න. මේ දේශනාව මම කරන්නම හේතුව මගේ ජීවිතෙත් අත්දැකීම් වලින්. ඒ වගේම මම ආශ්‍රය කරන අයගෙත් මේ වගේ අත්දැකීම් තියෙනවා. ඒ වගේම මට මේ අය 100,000 ගාණක් හම්බෙලා තියෙනවා. ඒකයි මම හිතුවේ මේ ස්වභාවයෙන්ම තෙවෙනි ඇස විවෘත වෙන අය ගැන කතා කරන්න. ඒක මම මෙතන පුනර්භවය ගැනත් කිව්වා. ඉතින් මෙන්න මේ වගේ මේ හැකියාවල් දෙක විතරක් නෙවෙයි මීට වඩා වෙනස් තව හැකියාවලින් යුක්තවද ළමයි පොඩි කාලේ ඉපදෙන්නත් පුළුවන්. ඒ වගේම Tamanට මැදි වයසේදී ස්වභාවයෙන් ලැබෙන්නටත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව ගැන ඔයාලා වර්තමානයේ දැනුවත් වෙන්න. මේ වගේ අය ඉන්නවා නම් මේ වගේ ළමයි ඉන්නවා නම් ඒ දෙමව්පියන්ට මේ දේශනාව අහන්න දෙන්න. ඒ වගේම ඔයාලත් එයාලව දැනුවත් කරන්න. ඒ වගේම මේ කට්ටිය සමහරක් වෙලාවට මේ ලංකාව තුළ වේවා මේ ලෝකයේ ඉපදෙන්නේ සුවිශේෂී මොන හරි මෙහෙවරක් රටට, ජාතියට, ආගමකට කරන්න බුද්ධ ශාසනයට, ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අනිත් මිනිස්සුන්ගේ නිර්වාණය වෙනුවෙන් මෙන්න මේ වගේ දේවල් තමන්ගේ නිර්වාණයට පාරමී එකතු කරගන්න ගමි මේ දේවල් කරන්න තමයි ඉපදෙන්නේ. ඉතින් ඒක ගැනත් ඔයාලා අවබෝධ වෙන්න. අනුන්ගේ නිර්වාණය වෙනුවනුත් එවැගේම තමන්ගේ නිර්වාණය වෙනුවෙන් පාරමී එකතු කරගන්න. සමහරක් වෙලාවට යා මේ ආත්මේ නිර්වාණය අවබෝධ කරනවා වෙන්නත් පුළුවන්. එහෙම කරලා අනිත් අයට දේශනා කරලා මේ මිනිස්සුන්ගේ සිත් සතන් සනසනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මේ කාරණා ගැන සියල්ලම ගැන අවබෝධයටපත් වෙන මේ අවබෝධය මේක විශේෂ දේශනාවක්. එතකොට මේ විශේෂ දේශනාව තුළ ඔයාලා අවබෝධයටපත් වුණාම ඔයාලගෙන් මේක තුලින් ඔයාලට තව මේ ජාතියේ නැග්ම ඒ වගේ රටේ නැග්ම යලි යලි ස්ථාපනය කරන්නට පුළුවන්. ඒක නිසා මේ භාවනාව දියුණු කරගන්නට ඒ වගේම දැන් මම කතා කරේ මේ මැදි වයස ඒ වගේම ස්වභාවයෙන්ම මේ අවබෝධයක් තියෙන කාලේ තරුණ කාලේ වගේ මේ තෙවෙනි ඇස විවෘත වෙන අය. ඉතින් මෙයාලට මම ඉස්සෙල්ලත් කිව්වා බය වෙන්න එපා. භාවනාව දියුණු කරන්න. එතකොට අපි කියලා දෙන්න භාවනාව. දැන් ඔයාලට අපේ දේශනා පිළිවෙල ඒ වගේ අයට අපේ දේශනා තෙවෙනි ඇස ප්‍රායෝගික වැඩසටහන් පිළිවෙල තියෙනවා. ඒකෙන් අහද්දි තමන් ඉන්න මේ දේශනා ටික අහගෙන යද්දි තමන්ගේ ස්වභාවය, තමන්ගේ මනස දැන් තියෙන ස්වභාවය, තමන්ට ස්වභාවයෙන්ම තෙවෙනි ඇස විවෘතයි කියලා දන්නවනේ. එතකොට එයාලට කරන්න තියෙන්නේ කෙලින්ම අර වගේ අදිෂ්ඨාන කරලා දැන් කෙලින්ම ඉතුරු භාවනා ක්‍රම එයාලට කර්මස්ථාන වඩන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම දැන් අපි ආකාසානන්තයි කියලා ධානයකට යන පැත්ත කියලා දීලා තියෙන. ඒක කරන්න පුළුවන්. ඊළඟට රුවන්වැලිසෑය අදිෂ්ඨානය කරලා බලන්න පුළුවන් අහස කියන සංඥාව ඔස්සේ. එතකොට ස්වභාවයෙන්ම අහස සංඥාව නැතත් අදිෂ්ඨාන කරලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලම මතක තියාගන්නට අවශ්‍යයි. එතකොට මේ වගේ පිළිවෙලට ඊළඟ බඹලෝට මෙයාට මේ අපි කියලා දීලා බඹලෝට ප්‍රායෝගික භාවන වැඩසටහන් කරන්න පුළුවන්. මේවා පහසුවෙන්ම මෙයාගේ පුණ්‍ය ශක්තිය සංසාරේ භාවනාව කරලා පුරුද්ද නිසා කිරීමේ හැකියාව තියෙනවා. දියුණු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මට තව වැදගත් කාරණාවක් කියන්න ඕනේ. ඉතින් මෙවුවා ප්‍රැක්ටිස් කරන්න නැතුව මෙවුවට ප්‍රායෝගිකව යෙදෙන්නේ නැතුව ඔයාලා කවුරු හරි මෙවුවට හිර වෙලා ඉන්නවා නම් ඒ කියන්නේ මේව කරන්නේ නැතුව කවුරු හරි බය වෙලා තොইল ගානේ නැත්තම් දේවාල ගානේ තොইল නටන්න පුරුදු වුණොත් දේවාල ගානේ යන්න පුරුදු වුණොත් ඔයාලගේ විනාශය ඔයාලට මේනවා. දැන් හිතන්නකෝ මං ඉස්සෙල්ලා සඳහන් කරා අමනුෂ්‍යව පේන්න පුළුවන්. දැන් මේ අමනුෂ්‍ය දකිනවා නම් අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න අපිට තියෙනවා නම් මම මේ උදාහරණයක් විදියට කියන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බෑ අමනුෂ්‍යයන්ගෙන් අපිට කරදර තියෙන්න ඕනේ අංක 1ට. අංක 2ට තමයි එක්ක අපිට ලෙඩ රෝග ඇති වෙන්න ඕනේ. ඉතින් මේ දෙකම වෙන්නේ නැත්නම් අපිට අලාභ සිද්ධ වෙන්න ඕනේ. අපේ ගෙවල් වල දියුණුව නැති වෙන්න ඕනේ. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැතුව ඔයාලට අමනුෂ්‍ය පේන්න ගන්නවා නම් ඔයාලට දෙවුරු පේන්න ගන්නවා නම් ස්වභාවයෙන්ම එතකොට මෙන්න මේ වගේ දේවල් ස්වභාවයෙන්ම වෙන්න ගන්නවනේ ඔයාලා දේවාල ගානේ ගිහිල්ලා ඔයාලගේ ජීවිතේ සල්ලි මිල මුදල් නාස්ති කරගන්න එපා. අංජනම් බලන්න යන්න එපා.
ඒ වගේ මෙන්න මේක තුලින් ඔයාලගේ කාලයයි ශ්‍රමයයි ඔයාලගේ පුණ්‍ය ශක්තිය තමයි ඔයාලා හානි කරගන්නේ. එතකොට ඔයාලට තියෙන්නේ මේ දේශනාව අහන කෙනෙක් නම් භාවනා කරන්න, හිත දියුණු කරන්න. මෛත්‍රී භාවනාව හරි කමන්නේ අපි කියලා දෙන භාවනාව නැතත් වෙන මොන හරි භාවනාවක් කමන්නේ දියුණු කරන්න. දියුණු කරලා ඉන්න තමන්ගේ සිත් සතන් දියුණු කරගන්න. ඉතින් මෙන්න මේ අවබෝධය ඔයාලා ලබා ගන්න. එතකොට අපරාධෙන් නිකරුණේ මේ අමුණු ශීලන්ට ඊළඟ දේ තමයි එක්කෝ නිකරුණේ දැන් ඕව පේන්න ගත්තාම අර මං කියන මැදි වයසේ හරි දැන් ගිය සැරේ දේශනාවන මං භාවනා කරලා පිස්සු හැදෙන්නේ නැහැ කියන එක තුල මම කියලා දුන්නා ඔයාලට. ඒ වගේම තමයි මේකෙත් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් එකපාරටම ඔයාලගේ තෙවෙනි ඇස් විවෘත වෙලා පේන්න ගත්තාම ඔයාලා ගිහිල්ලා මේක කතෝලික වේවා ඕනම ජාතික කෙනෙක්ට මම ඉස්සෙල්ලා කිව්වා වෙන්න පුළුවන් කියලා. මානසික වෛද්‍යවරුන්ට යොමු වෙන්න යන්නත් එපා. ඒක ඊට පස්සේ බෙහෙත් බීලා අර මං ගිය සැරේ නම් දේශනාව තුල භාවනා කරලා පිස්සු හැදෙන්නේ නැහැ කියන එක ගැන මම ගෑනු ළමයිගේ කතාවක් කිව්වා. ඉතින් ඔයාලා ඇහුවේ නැත්නම් මේ දේශනාව අහන්න. ඒ වගේ මේ ඒ සම්බන්ධ මානසික වෛද්‍යවරුන්ට යොමු වුණොත් ඒකිනුත් ඔයාලා ජීවිතේ ඔයාලට හානියක් සිද්ධ කරගන්නවා. ඔයාලට හිතා ගන්න බැරි ඊට පස්සේ බෙහෙත් බීලා ඔයාලගේ පුණ්‍ය ශක්තියට ඔයාලා හානියක් කරගන්නවා. ඉතින් අන්න ඒක නිසා ඔයාලා තාමේ පාරමී පුරණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම දේවල් කරගන්න යන්නට එපා. ඒක නිසා ඔයාලට තියෙන්නේ භාවනාව දියුණු කරගන්න එකයි. මම මේ ආධ්‍යාත්මික භික්ෂුන් නාලිකාව තුළ මේ සියලුම දැන් අපි ගොඩක් දේශනා දාලා තියෙන 43ක් විතර. ඉතින් මේ සෑම දේශනාවක් තුලම මම ඔයාලට නැවත කියලා තියෙන භාවනාව දියුණු කරන්න කියන එක, ඒ වගේම ප්‍රායෝගික වෙන්න කියන එක. ඒ වගේම මේ හැම වෙලේම සීමාවලට කොටු වෙන්නේ නැතුව දේශනා අහලා දැනුම එකතු කරගන්නවා කියන තැනට ඉන්නේ නැතුව ප්‍රායෝගික වෙන්න කියන එක තමයි මම නැවත කියලා තියෙන්නේ. ඒක නිසා මේ කියන කාරණා සියල්ලම ඔයාලා මතක තියාගෙන ඔයාලගේ භාවනාව දියුණු කරන්න. එතකොට ඔයාලට පහසුවෙන් ඔයාලගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න, සක්සස් කරගන්න, එතකොට ඔයාලගේ ජීවිතේ තියෙන බාධා ඉවත් කරගන්න, අකුසල් ඉවරත් කරගන්න, ඔයාලට අපල තියෙනවා නම් නැති කරන්න. මේ භාවනා කරන අයට අපල නැති වෙන. ඉතින් මම ඒක ගැන වෙනම දේශනාවක් දවසක ඔයාලට ලබා දෙන්නම්. ඉතින් මෙන්න මේ වගේ පුණ්‍ය ශක්තිය කියන එක ඔයාලට ලැබෙනවා. ඉතින් ඔයාලගේ සංසාරේ පුණ්‍ය ශක්තිය, ඔයාලා සංසාරේ කරපු භාවනාව, ඔයාලා සංසාරේ කරපු හැකියාවල ඔයාලමයි ලබා ගන්නත් ඕනේ, ඔයාලමයි දියුණු කර ගන්නත් ඕනේ, ඔයාලම ඒව නැවත ලබා ගන්නට ඔයාලා උත්සාහ ගන්න ඕනේ. ඒව සියල්ලම කරගන්න පුළුවන් ඉන්නේ ප්‍රායෝගික වීම තුල පමණයි. ඒක නිසා මේ කියන කාරණා ටික හොඳට මතක තියාගෙන දැන් මම පොඩි ළමයි ගැන කිව්වා. පොඩි ළමයි ගැන අවබෝධයක් ඇති කරගන්න දෙමව්පියෝ. එතකොට එයාලව නිවැරදි මාර්ගයට මම යොමු කරන්න කිව්වා. ඒ ගැන දෙමව්පියෝ අවබෝධයක් ඇති කරගන්න. ඒ වගේම මේ මැදි වයස වේවා, තරුණ වයස වේවා, අවුරුදු 18 පස්සෙන් ඉන්න අයට මම කිව්වා එයාලටත් මේ වගේ පේන්න ගන්න පුළුවන්. ඒ කට්ටියටත් මම අවබෝධයක් දුන්නා. දැන් දේවාල පස්සේ යන්න එපා. ඒ වගේ මානසික වෛද්‍යවරු පස්සේ යන්න එපා. ඔයාලට ලැබිච්ච විශේෂ හැකියාවක් එක් නිසා භාවනාව දියුණු කරගන්න කියලා. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලම මතක තියාගන්න. මේ සියල්ල මතක තියාගෙන ඉවරලා මේ ස්වභාවයෙන්ම විවෘත වෙන තෙවෙනි ඇස. එතකොට මේක ඔයාලට ලැබිච්ච විශේෂ වරප්‍රසාදයක්, විශේෂ බෝනස් එකක්. ඔයාලගේ සංසාරේ පින මේක. ඔයාලා සංසාරේ පුරුදු කරපු භාවනා හැකියාවල් මේක නිකරුණේ ඔයාලා නාස්ති කරගන්න එපා. මේක නිකරුණේ ඔයාලගේ ජීවිතයේ විවිධ ආසාවල් නිසා, කාම ආසාවල් නිසා, එක්ක ඔයාලගේ තියෙන විවිධ තණ්හාවල් නිසා, ඉඩකඩම් වලට, ගේ දොරවල් වලට මේ එක්කෝ විවිධ අපි හිතමු එක්කෝ සැමියා බිරිඳ වශයෙන්, දෙමව්පිය වශයෙන් ළමයිට තියෙන මෙන්න මේ වගේ ඒ වගේ පවුලේ ඥාතීන්ට මේ වගේ සබඳියාවල් නිසාවත් මේ හැකියාවල් නැති කරන්න එපා. හිත මිත්‍රකම් නිසාවත්, යාළුවන් නිසාවත් ඔයාලගේ මේ හැකියාවල් නැති කරගන්න එපා. එතකොට ඔයාලා මෙව තව දියුණු කරගන්න. ඉතින් මට මෙව අවවාද වශයෙන් තමයි ඔයාලට අන්තිම වශයෙන් කියන්නට තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ දේවල් වටහාගෙන තව භාවනාව ඉස්සරහට දියුණු කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. තව පාරමී ධර්මයන් එකතු කරන්න. ඉතින් මම අවසාන වශයෙන් කියන්නට අවශ්‍යයි, ඔයාලට මොන දේ තිබ්බත් එතකොට මේ වගේ ජීවිතේ සමහරක් කලාට ඔයාලගේ බාධා ඇවිල්ලා ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න, සමාජයේ යථාර්ථය තේරුම් ගන්න, සමාජයේ අත්දැකීම් ලබලා ඔයාලට තමන්ට සාපේක්ෂව ඔයාලා මේ හරි මගට ඔයාලා පාරමී එකතු කරන කෙනෙක් නම්, පාරමී එක්කහු කරන කෙනෙක් නම් ඔයාලව අනිවාර්යයෙන්ම මේ විශ්ය විසින්, සබහා දහම් විසින්, පරිසරය විසින් අර මං කිව්වා වගේ එක්කෝ මහානකමට හරි නැත්තම් ඒ ගිහි ජීවිතය තුළම නිවැරදි මාර්ගයට හෝ යොමු කරනවාමයි. ඒක ස්ථිරයි. ඒක තමයි මේ විශ්ව න්‍යාය. ඒක තමයි මේක ස්වභාවය. හැබැයි පිරිහෙන්න ඉන්න කෙනෙක් නම්
පිරිහිලාම යනවාම තමයි. සමහරක් වෙලාවට දැන් මේ වෙනකොට මේ දේශනාව අහන කෙනෙක් ඉන්නවනම් සමහරක් වෙලාවට මැදි වයසෙන් මං කිව්වා වගේ අර අවුරුදු 18 පස්සෙම third eye එක ඕපන් වෙච්ච අය වෙන්න පුළුවන්. එයාලට දැන් මතක් වෙනවත් ඇති. එයාලට මෙහෙම ආලෝක සංඥාත්තාව ස්වභාවයෙන් මේ රුවන්වැලිසෑය විවිධ චෛත්‍ය බෝධීන් වහන්සේලා ගා විවිධ ස්ථානවලට ගෙවල් දොරවල් මේ වගේ දේවල් මම දැක්කා. අමනුෂ්‍ය දැක්කා. ඒව දැන් මට නැතුණා. මං එතනින් ගියාම මට ඒ කාලේ උපකාරයක් ලැබුණේ මේ ගැන පිහිටක් ලබා ගන්න. ඉතින් ඒ වගේ අයත් මේ වෙලාවේ මේ දේශනාව අහනවා කියලා මම දන්නවා. ඒක නිසා ඔයාලට තියෙන්නේ ඒ වගේ අහනවා නම් දැන් අද ඉඳන්ම භාවනාව පටන් ගන්න. අපි කියලා දීලා තියෙන අපේ channel එකේ මුලින් ඉඳන්ම යට ඉඳන්ම පළවෙනි දේශනාවේ ඉඳන්ම වීඩියෝ එකේ ඉඳන්ම බලාගෙන උඩට එන්න. ඊට පස්සේ ඔයාලට ලොකු දැනුමක් එක්ක මේක කරන ආකාරය වටහා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අර මෙන්න මේ විදිහේ දේවල් ඔයාලට අවබෝධ කරගත්තාම ඔයාලගේ සමාජයේ ඔයාලගේ මොන ගැරහීම් ඔයාලට කොච්චර බාධා ආවත් මේ දේශනාව ඔස්සේ නැවත නැවත ශ්‍රවණය කරද්දී ඔයාලට ඔයාලගේ හරි මාර්ගයේ නිවැරදි ලයින් එක හදාගෙන යන්න පුළුවන්. කොච්චර දෙමව්පියන්ගෙන් වේවා ඥාතින්ගෙන් වේවා යාළුවන්ගෙන් වේවා සමාජයෙන් වේවා හිතවතුන්ගෙන් වේවා කොච්චර බාධා කරත් ලයින් එක හදාගෙන කෙලින්ම යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සියල්ලම ඔයාලා වටහා ගන්න. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට තේරෙන්නට ඇති වෙනද වගේම වැටහෙන්නට ඇති කියලා. ඉතින් මම මේ තෙවෙනි ඇස ස්වභාවයෙන්ම විවෘත වෙන එක ගැන තමයි කතා කරේ. ඉතින් මේක ඉස්සෙල්ලා මම කිව්වා වගේ විශේෂ පිනක් නාස්ති කරගන්නට එපා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලම ඔයාලා මතක තියාගෙන ඒ අනුව භාවනාවේ යෙදෙන්න. ඉතින් මේ දේශනාව අහන අයට මේ විදිහේ තෙවෙනි ඇස පොඩි කාලේ විවෘත වෙන ඉන්න දෙමව්පියෙක් නම් තමන්ගේ ළමයාට විවෘත වෙලා තියෙනවා නම් මම ඉතින් ආශිර්වාද කරනවා ප්‍රඥාව පහළ වෙන්න බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්න ආනුභාවයෙන් මගේ ආශිර්වාදයනු ලැබේවා කියලා. ඒ වගේම අර විදිහේ තරුණ කාලේ හරි මේ විදිහට දැන් මේකට මුහුණ දීපු කෙනෙක් නම් ඒ වගේම මුහුණ දෙමින් සිටින කෙනෙක් නම් එයාටත් මම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්න ආනුභාවයෙන්ුත් මගේ ආශිර්වාදයෙන්ුත් ප්‍රඥාව පහළ වෙලා ප්‍රායෝගිකව මේ දෙමව්පියන්ටත් ඒ වගේම මේ දරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කරන්නටත් ඒ වගේම මේ විදි මුහුණ දෙන අයත් මුහුණ දීලා ඉන්න අයත් ඒ වගේම මේක ප්‍රායෝගිකව ඉදිරියට කරගෙන යන්නටත් ප්‍රායෝගිකව කරගෙන යන්න හිත් පහළ වෙන්නටත් මේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්න ආශිර්වාදයේ ඒ වගේ මගේ ආශිර්වාදයක් ලැබේවා කියලා මං ආශිර්වාද කරනවා. ඒ වගේ වෙනද අපිත් එක්ක භාවනා කරගෙන යන තෙවෙනි ඇස ප්‍රායෝගික භාවනා බඹලවට ප්‍රායෝගික භාවනා ඒ වගේම අපේ දේශනාලා ඒ විදිහේ ප්‍රායෝගික යෙදෙන සියලු දෙනාටත් මේක උපකාරයක් වෙලා භාවනාවල් දියුණු කරගන්නට ඒ වගේම හිතේ සැනසීම ඇති කරගන්නට මානසික සුවය ඇති කරගන්නට අධිමානසික හැකියාවල් ධාන නිර්වාණය කියන තැනට යාමට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයක් ලැබේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්න ආශිර්වාදයක් ලැබේවා කියලා මං ආශිර්වාද කරනවා. නැවතත් ඔබ සියලු දෙනාට අදට මම මේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.